මේ ආකාරයෙන් කරගත්තී. අපේ ජීවිතයේ ඒ නිසා අපි මේ ආරම්භ කරන මේ සාකච්ඡාවලු දිනකට මෙතෙක් ජීවිත සංකීර්ණ හදා ගැනීම සඳහා ඒවායි තියෙන ධර්ම උදාහරණ අවබෝධ කරගෙන ජීවිතයේ ඒවා කරගෙන මේ ප්‍රයෝජනෙ ලැබීම සඳහා ඒවා ක්‍රියාත්මක කර ගැනීමට සත්‍යස්ත්‍රිත් දීවා සමූහයන්ගේ කීත ලැබේවා කියලා ඊයේ පාර අපි නැති කොයි කොටසෙද දැන් වසුත්තක සූත්‍රයේ දහවෙනි කොටසට දැන් ඇවිල්ලා කොට කීපයක් ඉවර කළා. කියන විචාරිතේ විචාරිතේ දස විචාරිත ආතබ්බ කතා කරන ඉතින් හැම වෙලේම අපි ওই විචාරිතය ගැන විවරණ දීලා විස්තර ඉදිරිපත් කළා. ඒ කොච්චර ඉදිරිපත් කළා මේ දන්න මිනිහට ඒ දැනගෙන ඒ දන්න සිතපා යවන්නේ මිත්‍යාද. එයා දන්නවා මේ මිත්‍යා දෘෂ්ටි ලක්ෂණ. එයා දන්නවා මිත්‍යා දෘෂ්ටිය කියන එකේ සිතපත් වෙන්නේ කොහොමද කියලා. නමුත් ඒ සියල්ල දැනගෙන ඒ සිතන සිතිවිල්ල ඇති තියෙනවා මිත්‍යාද. ඒකයි මේ මිත්‍යා මේ දිට්ඨිය පිළිබඳව තමයි සම්පූර්ණ බුදුරුන්ගේ සම්පූර්ණ උත්සාහය පරීක්ෂණ යක් වශයෙන් ප්‍රධාන වශයෙන් එල්ලකලේ මිත්‍යා මේ දිට්ඨිය පිරිසිදු කිරීම සඳහා ඒ දිට්ඨිය පිරිසිදු කිරීම සඳහා එල්ල කරපු නුවණ අන්තිම සිව් චිත්තක්ෂණයේ දක්වා උන්වහන්සේ සිද්ධ වුණා කුරුටු ගාලා බලන්න මේක අස්සෙත් තියනවද කියලා. බලනකොට ඒක අස්සෙත් තිබුණා. ඒක නැති වූ තැන මිත්‍යා දෘෂ්ටිය නැති වූ තැන සිද්ධ වුණේ මොකද? අර මේ ලෝකෙත් එක්ක සම්බන්ධකම් තිබිච්ච ශක්තිය නැන්සේ දඬුවමට ගිලිව්. ලෝකෙ ඉඳ තිබිච්ච අයිතිවාසිකම් සියල්ල නැති වුණා මිත්‍යා දෘෂ්ටියෙන් පිටලා. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියලා නම් කලේ කවුද? ඔය නම දුන්නේ බුදුහාම. ඔය දැන් බුදුහාමුදුරුවෝ කතා කරන මිත්‍යා දෘෂ්ටියට නෙවෙයි කලින් හිතපු ශාස්ත්‍රවරයෙකු කතුවරයෙකු කවුරු හරි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ බුදුහාමුදුරුවෝගේ මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. හැබැයි ඒ මිත්‍යා දෘෂ්ටිය දැන් කලින් කියලා තිබිච්ච මිත්‍යා දෘෂ්ටිය බුදුහාමුදුරුවෝ නියම මිත්‍යා දෘෂ්ටිය විවෘත කළා හෙඩලා ඒ මිත්‍යා දෘෂ්ටිය අස්තෙන් කරනගෙන කොටසක් හැටියට කලින් කියන ලද මිත්‍යා දෘෂ්ටිය උන්වහන්සේ පහදලා දුන්නා. ඒකට ඒ මිත්‍යා දෘෂ්ටි දෙකේ තියෙන වෙනස මොකක්ද? මිත්‍යා කිව්වොත් විදක්කෝ වරද වැරදි නම් ඒක මිත්‍යා කොටසටයි වැටෙන්නේ. ඒක නියත මිත්‍යා දෘෂ්ටි අනියත මිත්‍යා දෘෂ්ටි කියලා එකෙන් කොටස් දෙකක් දෙනවා. ඒවා ඔක්කොම අර කලින් මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව කරුණු ඉදිරිපත් කරපු විද්‍යාලයන්ගේ අර ඒ මිත්‍යා දෘෂ්ටිය බෙදිච්ච හැටි. නියත මිත්‍යා දෘෂ්ටිය කියන කිව්වේ කවුරුද? අනියත මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ පින්කොත්.
දැන් තින්කරන එක මිශ්‍රණේ ඒ දෙකම කරන්නේ. ඔය දෙන්න දැන් බුදුහාමුදුරන් කතාවක් නෑ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව ගන්නකොට. උන්වහන්සේ මිත්‍යා දෘෂ්ටිය කියලා ගත්තේ යම් පමණ දුක් රැස් කරන දුක් විඳි අයිතිවාසිකම රකින්න යම් සිතක් පහළ වෙනවා නම් ඒ කියන්නේ දුකට සමාව භාජනය කරන දුකට සමාව භාජනය කරන යම් සිතක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන සිත ඒ තුල තියෙන්නේ දර්ශනේ ඒ සිත විසින් ගත්තා වූ දර්ශනේ වැරදි. ඒක බුදුහාමුදුරු ප්‍රකාශ කළේ යුක්ති සහගත හොඳ සාධාරණ නීත්‍යානුකූල කියනවා. ඒකට මිත්‍යා දෘෂ්ටි කියන එක උදාහරණයක්. කර්ම සහිතව ඒ උදාහරණ වෙන්නේ. ඇයි ඒකට මිත්‍යා දෘෂ්ටි කියන්නේ? යම් කිසි කෙනෙක් තමකට දුක් දෙන විදිහට හිතනවා නම් දුක් ළඟා කරන දුක් ලැබෙන විදිහට සිතවිලි සකස් වෙනවා නම් ඒ සකස් වෙන සිතෙන් තමයි මිනිහා සැප විඳින්න හිතන්නේ. මිනිහා සැප විඳින්න හිතමින් සැපේ අපේක්ෂා කරමින් හදන්නේ දුක් දෙන අකෘත්‍යයක් නම් හැරයක් නම් අයිතිවාසිකමක් නම් ඔහුගේ දර්ශනය වැරදි. ඒ දර්ශනය වැරදි කියන්නේ මොන දර්ශනය? මිනිහාගේ අපේක්ෂා සැප ලැබීමේ අපේක්ෂා සකස් කිරීම සඳහා ඔහුගේ දැඩි ඔහුගේ වැටහි වැරදි. මෙහෙම කළ යුතුයි කිය හරි ක්‍රමයේ උදාහරණ. ඒක නිසායි සැප විඳින අපේක්ෂාව තියාගෙන දුක් විඳින ක්‍රමයක් සකස් කරන්නේ. ඔබ යම් කිසිකෙනෙක් කෑමක් පොත රසකට කන්නේ අදහස් කරගෙන ඒ සත්‍යය අපේක්ෂා කරන එක්කෙනා ඕකට පිට ඇති කරන වර්ග දානවා නම් ඔහු සත්‍යය පිළිබඳව ආහාරයේ රසය පිළිබඳව ඔහු විසින් ඒ රස නිෂ්පාදනය කරන හැටි ඔහුට වැටහිලා තියෙන හැටි වැරදි. මොකද එයා දාන දේවල් වලින් රසෙන්නේ තිත්තයි. ඒත් මිනිහ අපේක්ෂා කරන බොහෝ රසකමක් කියලා තමයි අර જાති දාන. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ උදාහරණ මේ මිත්‍යා දෘෂ්ටිය කියලා යම් කිසි කෙනෙක් මේ ලෝකයේ ජීවිතයේ හඳුන් ශක්තිය ඇති සිතක් පහළ කරනවා නම් ලෝකේ සමාගයේ ජීවිතයේ රඳු යම් චිත්ත ශක්තියක් සිතිවිලි ස්වરૂපයක් යමෙක් පාවිච්චි කරනවා නම් ඒ ඔහුගේ ළඟ තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එකයි උදාහරණයක්. ඒ මොකද ලෝකයේ ඉන්නතුරු දුකින් තොරව පීඩනයෙන් තොරව සනසිල්ල ස්ථිර කරගෙන ඉන්න බෑ. හේතුව සනසිල්ලට හෝ සැපයට හෝ මොකකට හෝ මේ ලෝකයේ තියෙන ලෝකයෙන් ලැබෙන අයිතිවාසිකම් අපි පාවිච්චි කරන්නේ. ඒ පාවිච්චියට දෙන්නා වූ දේවල් ලෝකයේ විසින් දුන්න දෙන්නේ නෙමෙයි කවදිනකින් දෙන්නේ. හැම වෙලේම ඒවා වෙන විදිහට හදහද තමයි ලෝකෙ අපිට දෙන්නේ. ඉතින් අපි එක දෙයකින් මෙන්න මේකින් සතුටින් අපිට ඒක හැද ගැහෙන්න ඕන කියනකොට එන්නේ වෙන දෙයක්. ඒක ගිහිල්ලා වෙන දෙයක්. ඉතින් ඒක නිසා මේ ලෝක ස්වභාවය යටතේ
ලෝකයේ ඉඳගෙන සැප විඳින්න යන්නේ ලැස්ති වෙනවා නම් ඒක සිදු නොවන දෙයක් හැටියට දුහම්තු තීරණය. එතකොට ඒ තීරණය මත බුදුහාමුදුරුවෝ අදාළ ඒ ලෝකයේ රැඳීම සඳහා උපකාරවන සිතක් පවතින තුරු ඒ සිතේ තියෙන මිත්‍යා දෘෂ්ටියයි වැරදි පිළිගැනීමයි වැරදි ක්‍රමයේ අනුගමනය. එතකොට දැන් පේනවා ඔය මිත්‍යා දෘෂ්ටිය කියන ඔය සත්‍යය සසරින් ගොඩවීමට සසරින් එගොඩවීම යම් අවස්ථාවක්ද සම්පූර්ණත්වයක් ලැබෙන්නේ ඒ සම්පූර්ණත්වය ලැබෙන මොහොත දක්වාම ඔය කියන මිත්‍යා දෘෂ්ටිය තියෙන බවින් පේනවා. මොනවද කියනවද අහන්නේ කොහොමද තේිනවා අහන්න මොනවද කියන්නේ දුක සමහරවිට ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියට හැරෙන්නේ වෙනස් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. දැන් ලෝකයේ විදි මොකද මේ සම්මුතිය ඔක්කොම මොකද මම මේ බලන්නේ මම මගේ තව කීදෙනෙක් ඉන්නවද මොකද එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවක් තියෙනවා ඔක්කොම යම් ඉන්නවා මට විතර උගුරු දෙන්න ඉතින් ඒ මිත්‍යා දෘෂ්ටිය කිව්වේ යම් කිසි කෙනෙක් අපායගාමිනී වෙන්න වැඩ කරනවා නම් ඒ මිනිහට මේ ක්‍රියාවෙන් අපාය යනවා කියලා තේරෙන්නේ නැත්තම් ඒ මිත්‍යා දෘෂ්ටියක් පිටියක් බුදුහාමුදුරුවෝ ලෝකහල වෙන්න ඉස්සෙල්ලා හිටපු දේශකයෝ ප්‍රකාශ. ඒ අයිතිව සම්‍යක් දෘෂ්ටි කියන්නේ එලා සම්මත කලේ මිනිස්සාත්මේ පුරිලේක දිව්‍යාත්මයාම බ්‍රහ්මාත්මයාම ඔය ඔක්කොම සම්‍යක් දෘෂ්ටිකයි. ඒ සපතින් වේ කියලා ඒ ආයි කිව්වා. බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. ඒ කිව්වා මිසක් ඔය කිසි කෙනෙක් සප නැහැ කියලා. මොකද මම මේ හැම જાතියකම සිත්තරන් ගන්නවා ඒකකවත් සප නැහැ. සප නැති කියන්නේ සප විඳින්න නම් තියාගන්න පුළුවන් කම තියෙනවා. විඳින්න තියාගන්න එපා. ඒ එකක් තියාගන්න බෑ. එතෙන් මේක විදිහට වෙනස් වෙවියනවා. අන්තිමට කුකුල් නොදෙන්න සත්‍ය දක්වා වෙනස් වෙනවා. මොකද්ද මේකේ සත්‍ය? අල්ල ගන්නවත් නැහැ. කියා ගන්නවත් බැරි කියන්නේ සැපේ මොකක්ද කියලා උන්වහන්සේ වක්කම් කරනවා. එහෙනම් ඒකයි අර කලින් කිව්ව කියන වෙනස. බුදුහාමුදුරේ ඒක කම්මසක සම්මා මේ දික්තිය කියලා හිතන් වෙන කම්මසක සම්මා දික්තිය කියන්නේ හරි වැත්තට නැතිව ක්‍රියාවේ පොදපැත්ත පෙනීම කියන එක උන්වහන්සේකට නමක් දාන කම්මස්සක සම්මාදිට්ඨිය කිව්වා. මේකට දැන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියනවා. එතකොට දැන් මෙතන කියනවා අපි මෙතෙන් මේ දැන් මම කියපු කතාව ඇතුලේ එන් ගත්ත දොට්ට ගන්න තියෙන්නේ මොකක්ද? මේ ලෝකේ යම් කිසි පීඩනයක් පිළිනවන මේ ධර්ම පදනම ඔහුගේ සිතේ පිළිගන්න මොකක්ද ලෝකේ ඉන්නකම් සපොනින්ද ලැස්තිෙන්න පාකි කියන්නේ පැවැත්මට කරන සෑම සිතුවිල්ලක්ම දුකට කොලම් කරන සිතුවිල්ලක් කියලා කියනවා. ඒකට යම් තැනකද පැවැත්ම පවතින්නේ එතන මිත්‍යා දෘෂ්ටිය පවතිනවා. ඒකට පැවැත්ම අවසාන වෙනකම්ම මිත්‍යා දෘෂ්ටි අවසාන වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටි අවසාන වෙනකම් පැවැත්ම අවසාන වෙන්නේ නැහැ. ඒක තමයි හරියන්නේ. කොතෙන්ද දෘෂ්ටිය කැඩුනේ? එදාට එයාගේ දුක ඉවරයි. දුක ඉවර වෙන්න නම් ලෝකයක නැතුව එයා ලෝකයෙන් අයින් වෙන්න. ලෝකයෙන් ඉන්නවා දුක විඳින්න ලැස්ති.
ලෝකේ ඉන්න මිනිහට තියෙන ධර්මයේ දැනගැනීමේ තියෙන සත්‍ය මොකක්ද? එතකොට එයා ඉන්න දුකට කලකිරෙන්නේ. එයා ඉන්න දුකට මේ විරුද්ධ වෙන්නේ. එතකොට දැන් යම් කිසි කෙනෙක් අසුචි වලට වැටිලා දඟලන වෙලාවට ගඳ ගෑවුවට ඒ මිනිහා ගොඩේ ඉන්න දඟලනවා නිසා ගඳෙන් බේරෙන්නේ නැහැ. හරි. ස්වභාවයෙන් දන්නෝ මේකේදී ගඳ කියන්න දෙයක්. ඒක සම්මත තැනක් නේ ගඳ. ඉතින් මෙතන ගඳ මොකද කියලා අහන්න කතාවක් නෑ. ඉතින් ඒක නිසා ගඳ දෙන්නේ නිදින එකයි. කොහොමයි වැසිකිලිවලින් ගොඩ යන්නේ. එදාට මට දැනට ඉන්න පුළුවන් වැසිකිලිවලින් ඉන්නගෙන ගඳට ඉන්න හදන එක නම් කරන්න පුළුවන් එකක් නෙවෙයි කියා. ඒ මිනිස්යා හේතුම් ගත්තා වගේ මේ ලෝකේ ඉඳින්න තියෙන දුක් වලට අපි පටන් ගන්න හිතන් ඒවයිට විරුද්ධ වෙයි. කවදාවත් කරන්න බැරිද ඒක අපි විඳී ඒක මේ ලෝකෙ තියෙන දෙයක්. මම ලෝකේ කොටස. ඒ කොටසෙන් මම ඒ මගේ අයිතියෙන් දැන් ලැබිලා තියෙනවා. මම විඳින්න ඉන්නෝ මම ඉපදිලා තියෙන්නේ වත් විඳින්න ජීවත් වෙනවා. කියා සිතන්න තරම යම් කෙනෙක් ලැස්ති නම් පුළුවන් නම් දන්නවා. ඒ මනුස්සයෙක් තියෙන අමුතු අයිතිවාසිකම මොකද්ද? එයාට ස්වභාවයෙන් විඳින්නේ විනා අමුතු මිනිහ පීඩනයක්. විඳින්නේ විනා පීඩනයක්. පීඩනේ කොහෙද? ගාම්භීරව කිව්වා පීඩනේ එන්නේ විඳින්නේ විඳිනවා නම් විඳින්නම කැමති නම් කඩත් මත මේකට ලෑස්ති පිළිගන්න පීඩනේ විඳින්න ඕකෙන් නෙවෙයි ඒ ලැබෙනා වූ විඳින්නේ පිළිගැනීමට කැමති නැති නිසා ඒ පිළිගැනීමට කැමති නැති අවස්ථාව සිද්ධ වෙන්නේ මොකක්ද? මේ වෙලම සංග්‍රාමයක් පටන් ගන්නවා. මොකද ඒක එනවා මේක නවත්තන්න. ඒ සංග්‍රාමයේ වදින පහරවල් වලිනුයි උඹ ඊඩායේ විදිනවයි කැක්කුවේ හරියමාරුයි කියන්නේ ඒ උඹ විසින් පටන් ගත්ත සංග්‍රාමයෙන් ලැබෙනා වූ පහරවල් උඹට ඉදිරි. නමුත් දැන් සමහර ඉන්නවා මේ අපි කියමු ගම් කෙනෙක් හොඳ සූට් එකක් ඇඳගෙන ගම්බද පාරක යනකොට ලක්මැදින් මඩ ගොඩක් කුඩින් යන්න සිද්ධ වුණා නම් මේ මිනිහට මේ අවස්ථාව මහා පීඩන අවස්ථාවක්. ඇයි මේක රුපියල් 700ක් වගේ මේ ගාස් කටින ඇඳුමක් මේ යන්නේ මගුල්ගේ ආහාරයෙන් නිකමට මේ ප්‍රතිපාදේ ගියා. දැන් මේ මඩවලේ දැක්කා මේකේ පොඩ්ඩක් ගෑවුණා. මෙයාට කපුව කඩලා යන ඔයාතරේ ගොවිලාලා මුදෙක් ගහගෙන ඇවිල්ලා ඉතින් මෙයා බලයින්දේ කිසි ගානක් දුබ්‍රෝස් ගාලා දැස්සෝ එමිනියා හටක් හොදගත්ත මඩවලට ඒකට වෙලා ලක්ෂපාත මිනිහා මේ මනුෂ්‍යයට දීන මඩවලු මොකද සංග්‍රාමයක් පටන් අරගත්තා සූට් එක පරිස්සම් කරන්න මඩවලේ නැද්ද නේ මේ මඩවල පෙන්නලා ජීවිතේ හොඳයි එතකොට මෙයාට දුක්ුණේ සූට් එකද මඩවල නෑ එකක් ගන්න සංග්‍රාම එයා පටන් ගත්ත සටන ඒ මිනිහා හිතවන කමක් නෑනේ කල්මුළු කලෝලා ඒකද ඒ වෙලාව නැත්තම් ගෑවුණු කොහොද ගන්නවා මම යම්ව කියලා තැන්නල ඉතින් පොඩ්ඩක් ගෑවේ එයාට කිසිලෙට ඒක කොහොද ගන්නවා නැත්තම් මගුල් ගෙදර පණින ගන්නවා පරිදා කරනවා කල්ගල් බඩේ වැටුණා සහෝදා ගමන්ට මං එන්නම් කියලා නේද ඒක සිද්ධාතු මිනිහා මඩවලක් එක්ක සංග්‍රාමයක් පටන් ගත්තා නේද බුදුහාමුදුරුවෝ වදාරනවා
ධර්මයේ දැනීමේ තියෙන වටිනාකම. ධර්මයේ දැනගන්නේ කිව්වේ බෞද්ධික වෙලා මේක මේ බුදුහාමුදුරන්ගේ තෙරුවන් සරණගේ පුජ්‍යලෙක් කියලා හිතන් කන්නිවරේ ගහගන්න නෙවෙයි. බුදුහාමුදුරුවෝ ඒ ලෝකයේ තියෙන දේවලු මම කතා කරනවා. සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් වගේ එකක් වුණා අත්පය කැඩිලා. එතන තුවාලවලින් වේදනාවක් තියෙන වෙලාවේ පවතින ඒ ස්වභාවය. පවතින වේදනාව දැනෙන වෙලාවේ පවතින ඒ ස්වභාවය. එතන උතනත් අනුභවයේ විචාර කිව්වේ. ඒවල කතා කියන්නේ මේකනේ දැන් මේ මිනිහට ඕනකම තියෙන අතත් එක්ක කකුලත් එක්ක යන ගමන යන්නේ මේ මිනිහා මේකත් ඇඟුමින් ඉන්නකන් දැන් දිවිච්ච කකුලත් එක්ක නැහැ. දැන් ඒක ලබා ගන්න කොහොම පුළුවන්ද කියන නැත්තම් මේ මොකද උනේ කියන එක ඒ කරපු මිනිහා එක්ක මේක වැටිච්ච කාර්යයක එක්ක මිනිහා සටන් කරන වෙලාව. දරියේ දැනිය අංග දෙවියන් කරා ඒක කකුල් විදිහව දැන් ඒ හරියට මේක හරහා ගන්නවා ගැස්මින් තමන්දන් ගන්නවා ටික ඉඳිනවා විසල් කරනවා ඉතින් විදින කල්පොලි ඉන්නව මොකද කරන්නේ ඕක තමයි කකුල් කැඩිච්චාම විදිනවා කියලා එක පිළිගන්නවා වේදනාව විතරයි අර මුකුලන්න කතියේ අපිට මොකද බැලී කරන්නේ අතපය දීලා ඉතින් මුකුත් නැහැ ඒ අතපය නැතිකමෙන් එන්නා වූ පීඩනයේ විදිහ කලින්දී ඕනම අවස්ථාවක පීඩාන්තිය වෙලා ගැලුවොත් දැන් ওই මහත්යාමනි මට එක දවසක් නිදුණක් කිව්වේ එතන ඇතිවෙච්ච කතාවද මේ එහෙන් දෙන වාක් ප්‍රහාරය අකමැති වුණාම තමයි මාස්ටර් හිතේ මාස්ටර් ඒකට අකමැති වුණේ නෑ ඒක පිළිගන්න ඔබ කියෝක මං කන්නේ रुको गाड़ी भी लगन गेम बुद्धि करना बकेगा तो वो देखिए दुआ पुनी ने ये अन्न तेरे ऊपर है ना मतलब दुके ने अरे सिद्धि एक करे हमारे अंतिम पतंग करना वो अंतिम पतंग करना संग्राम और संग्राम में जब बुझो अगरो अब तक लमतानी योगी के लिए ඒ වෙලාවට තමගේ ආත්මයේ සීනේට පත් වෙනවා පත් කරනවා යෝගයක් මේ ඒ වෙලාවේ යෝග කරනවා ඒක ඒ වෙලාවෙම කරගන්නව දෙයක් මේ අන්තරය හිනායනවා මේ ඒ සමාවිසින් ආත්ම පීඩනයට විදුමට ගොදුරු කරන සත්‍යය උදා කර ලුගත්තොත් කොහොමද දැන් එතෙන්ද පීඩා එන්නේ පීඩා එන්නේ කියලා කිව්වේ කැඩිච්ච තැනින් හිදුමක් එනවා ඇති ඒක විදිනවා කියලා එයා දන්නවා ඒක විදිනවා ඒක විදීමට අකමැති වුණොත් තමයි අමුතුවෙන් විදුමක් අමුතුවෙන් ඒක දෙවියන් වෙන්නේ නැත්නම් මේක විදිහකින් දැක්කුලගෙන ඉන්නවා අදිත් මොකද කරන්නේ ඒක හොද වෙච්චාම කිදුම නැතිද ඒ තීරණ බැස්මයි මේ ධර්මයේ දැනගැනීමෙන් ඒ පුජ්‍යරාජින් සම්පූර්ණ ඔය දැනසිල්ල උඩ තමයි බෝසතාණෝ 84000ක් ධර්මස්කන්ධේ එහෙම නැත්නම් ඔය සත්‍විස් බෝධිසාක්ෂික ධර්ම කියන මේ යන්තරම අවබෝධ කටයුතු ධර්ම තිබුණා නම් ඔය පදනම මත ඉඳගෙනයි ඒවා කොහොම සෙව්වේ ඔය සායවුද්ද ඇතුළත. සායවුද්ද ඇතුළත තමයි සත්‍විස් බෝධිසාක්ෂික ධර්ම ඔය 84000ක් ධර්ම ස්කන්ධ වශයෙන් ඔය සෑම එකක්ම සෙව්වේ අර සායවුද්ද තුල. ඒ සායවුද්ද තුලදී සෙව්වා වූ ඒ ධර්ම ටික ගොනුනාට පස්සේ සද විශ්වාසයක් ආවා දැන් ඉතින් මට පුළුවන් ලෝකීය අයිතිවාසිකමින් ඒ ලෝකීය අයිතිවාසිකමින් වෙන්න තව මගේ ජීවිතය ඇතුලේ සංවිධානය වීතු කොටස් තියෙනවා ඒක දැනගත්තේ කය අවුරුදු කාලෙ තුලදී ඒ චුම් කොටස් වල තියෙන ක්‍රියාකාරීත්වයන්ගේ විවිධ භේදයන් උන්වහන්සේ එක්ක සම්සමය උන්වහන්සේ
කාලය ගත කළේ බෝධි මූලික. ධර්ම දිසයි ඒ පරීක්ෂණයේ සම්පූර්ණ විස්තරය දැනගත්ත නිසායි උන්වහන්සේ කාල සීමාව විවේකීව ශරීරයේ පෝෂණය කරමින් ඒ තත්ත්වයට සිත නංගන්න සත්කරන්න පුළුවන් ශාරීරික ජවය ලබා ගන්න උන්වහන්සේ. අන්න ඒ තරම් විශාල යටපත් සිවුම් ධර්ම ස්වરૂපයක් උපදවාගෙන ඇඟේ බඩේ හැම පිටියලෙනකන් ඉන්න තරම් මිනිසෙකුට පුළුවන් වුණා. ඒ බුදුරජාණන් ඇවිල්ලා මිනිසෙකුට පුළුවන් වුණා නම් උන්වහන්සේ ආදර්ශයේ දෙන්නේ එකයි. මේ සුළු දෙයක් කියලා සුළු කාරණයකදී බඩයි එක්ක ජීවත් වෙන්න බැරි. මම බඩ පිටේ ඇලිලා ඇස් ගෙඩික වලේගි එහෙම ඉඳි මම බොහෝම සන්තෝෂෙන් හිටියා. ඒ තරම් කුංචනික ජීවිතය ඇතුළෙන් දෙන පීඩා විදීමට තරම් මේ ඥාන ශක්තිය උපකාර වෙනවා නම් ඇයි මට මේ කාරණේදී ඔබට පීඩනයක් නැතුව ඉන්න බැරි කියන එක ඉදිරිපත් කළා. උන්වහන්සේගේ ජීවිතයේ ආදර්ශය දුන්නා ඉන්න පුළුවන් බව. එතකොට සම්මා දිට්ඨියදී දැන් මේ සම්මා දිට්ඨි කතාවයි සම්මා දිට්ඨිය යම් කිසි කෙනෙක් පුදා ගන්නවා ලෝකයේ ඉඳන් කිදුමෙන් කැක්කුමෙන් පීඩණයෙන් වලකින්න බෑවා හැදිලා තියෙන්නේ ත්‍රිදෙන කියන අමාරු දින දේවල් ජීවිතයක් තියෙන්නේ. ඒවයි අවස්ථාවල් ඒවා ඉදිරිපත් කරන ඒවා මම පිළිගන්න ඕනේ. අවත ලෝකයේ මොනවා ඉඳලාද ඒ ඉනේක ලෝකයේ තියෙන දෙයක් ඒක මම පිළිගන්න ඕනේ කියලා යමයි. ඒ සියල්ල සතුටින් පිළිගන්න නැත්නම් ඔහුටල තියෙන්නේ මොකක්ද කිව්වොත් අන්නේ තියෙන එක තමයි සම්මාදිට්ඨිය. ක්‍රියාත්මක ජීවිතවල අසල දැන් දර්ශනයේ හැමනම් අවසර දැන් මම මේ මගේ සූට් එක අවස්ථා මහතරක් යනලා කඳ ගන්නවා. මම වතුර නාන්නෙත් නැහැ. පැවුලක් සවාගෙන ඉතින් එන බිඩාවල් මම සියල්ලම මට විඳගෙන දරාගෙන ඉන්න පුළුවන් ශක්තිය මම හදාගත්ත තියෙන ඇතුලේ ඉතින් අවසර අපි බෞද්ධයන් වශයෙන් බහිනවා කොහොම නපුරු තැනකට. ඔතෙන් ඉඳමයි. ඇයි? මේ එන පීඩාවන් සියල්ලටම අපට ඉවසෙන්න පුළුවන් නම් සමාජයක් වශයෙන් බොහොම දුරට පිළිගන්නවා අපි අවසර. දැන් සමාජයක් වශයෙන් අඳුන් හොදගන්නෙත් නැහැ. ඇවුල කපා ගන්නෙත් නැහැ. ගේ දොර සුද්ධ කරගන්නෙත් නැහැ. වෙන ආවාදයක්වත් ඒක සලකන්නේ නැහැ. මොකද හැම එකක්ම විඳ ගැනීමේ සතුටින් පිළිගැනීමේ හැකියාව හදන් තියෙන නිසා. ඉතින් අපි එහෙම එහෙම දර්ශනයකට හොඳයි කියලා ඒක සම්මාදිට්ඨිය කියලා පිළිගත්තෙන් අවසර ඒක රැඩිකල් පවත්වන්න බැරි දික්ෂයක් වෙනවා. එයා මොකද දැන් පවත්වන්නේ නැහැ වැඩි ගිරිලා ඉන්නේ. එයා දැන් ආයි පවත්වන්නේ නෑ. එයාට ඒවා ඉන්නේ නැහැ. ඒක අපි තමයි එයා හරි ඉන්න දෙන්න වෙලා ඒගොල්ලෝ තිල්ලාගෙන නාන්නතුව ඉන් දැන් එයා ඉන්නේ නැස්ති. ඉන් එයා හිතන්නේ යන දෙයක් නැහැ. ඇයි? මිනිහට ලෝකේ පාවෙලා. මිනිහට නෑ අවශ්‍ය ලෝකේ එයා දැන් පිළිගන්නවා මේක හොඳයි මට. දැන් මට මේක මම මේකෙන් කිසිම නිරුත්සත්කම් මේ තත්ත්වයට මම පළ කරන්නේ නැහැ. ඔව්. ඒක මේ ලෝක ස්වභාවය. එහෙම කියලා අපි ඒ තත්ත්වයට ජීවත් වෙන්න පුළුවන් දවසක්. ඉතින් දැනියන්දනේ වෙලා තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ අවසර එහෙම හැඩපළු ගොතාගෙන තමන්ගේ සාර්ථක සුද්ධර කරනගෙන ඔහෙ ඉන්න එක දවසක්. දැන් මෙතන අපි හැඩපැළු ගැන කතා කරන්නේ. දැන් අවසර ඒ තත්ත්වෙට දැක්ම එක වෙන්න පුළුවන්. වෙන්නේ නැහැ. වෙන්නේ නැති කියන්නේ දැන් අපි කියමු යම් කිසි කෙනෙක් මේ පාමුල නැතිව නැගිට්ටාම ඇහි මේ කබ පිළිලා
එයා දන්නවා මේ ඇහැ ගන්න බැරුව තමයි. අවශ්‍යම නැහැ හරිනවස ඒක පිළිගන්න කැමති නේ ඒක මම පිළිගන්න කැමති. එයාට ඇස් දෙක අරින්න ඕනේ නැත්තම් පියාගෙන ඉන්න එක ඇති දැන් මම කියන්න ඕනේ නැහැ. ඒ බරකරත් ඉඳලා ඒ කාලේ ඉඳලා හම්බුනේ බරකරත් කාලේ හරි අපි මේ කාලෙම දාන්න මහත්තයා දැන් කේක් කෙනා මේ කේක් කෙනා අද මහත්තයා කතා කරනවා